ජංගි අරගලේ GSP+ සූදුව. ඇයි hina වෙන්නේ? මොකෝ hina වෙන්නේ? ජංගි අරගලේ GSP+ සූදුව කියලා එකක් නැහැ. තියෙනවා. අද අපි කතා කරන්නේ ගැන. ජංගි අරගලේ GSP+ සූදුව. ආයිබෝවන්. අද 2022 ජූලි 24 වැනිදා ඉරිදා නිදහස් සංවාදයේ තවදුරටත් සංවාදයේ මැදිහත් වීමක්. මැදිහත් වීම වැඩබිම දැරීමක්. අපේ ආදරණීය අම්මා අපේ මව්බිම අනතුරේ එකට එකවන්ව මහා ජන පෞරක්ව අපේ ආදරණීය අම්මව බේරගන්න එක දිගටම අපි මැදිහත් වීම කරන්න ඕන. ඒ කියන්නේ යෝජිත සංවාදය ගොඩනගන්න ඕන. සංවාදයේ පදනම දැනුම. ඇඟිහයියෙන් මුකුත් කරන්න බෑ. හරිනේ? අද අපේ මාතෘකාව ජංගි අරගලේ GSP+ සූදුව. ඊයේ වෙනකොට ඊයේ කිව්වට තවමත් අද දවසෙත් යුරෝපා සංගමය පෙරේදා එළිවෙන ජාමේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජංගි අරගල කාර්යයන්ගෙන් මුදවාගත්තු සිද්ධිය ගැන දැඩි විරෝධය පානවා. නිවේදන නිකුත් කරනවා. ඒ ඇයෝ අපේ රට ගැන දැඩි කනස්සල්ලෙන් කල්පනා කරනවා. අවවාද දෙනවා. තරවටු කරනවා. එක කෙලියයි. බයිඩන් පුටින් මැද්දෙන් සෙලෙන්ස්කිව දාලා යුක්‍රේනය පුපුරවා හැරලා ගිනි තියලා ත්‍රස්තවාදය ගෝලීය දේශපාලනය බවට පත් කරලා එනවා අපට එව්ව මෙව්ව කියන්න. යුරෝපා සංගමය. අපි බූරුවෝ තමයි. බට් බූරුවෝම නෙවෙයි කියලා අපි ලෝකයට ඔප්පු කරන්න ඕන. ඒ සඳහා දැනුම අත්‍යවශ්‍යයි. සූදානම් වෙලා ඊළඟ પરම්පරාවන් බල ගන්වා පල්ලා. මහපරය පරට්ටියෝ රූකඩ. ඊළඟට උන් යට පඟර නැට්ටියෝ. අප්පුහාමිලා. ඒ වෙනුවට අපි දැවැන්ත ජන බලයක් ගොඩන ගන්න ඕන. හරිනේ. සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩි ලෙස හෙලා දකින්නෙමු. කවුද කියන්නේ? යුරෝපා සංගමය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක ජෙරම් ලෝරන්ස් තමන්ගේ මහා ගේට්ටුව ඉස්සරහා හිටගෙන ඊට සමාන්තරව ශ්‍රී ලංකාවට අවවාද කරනවා. ජංගි අරගලය උන්ට අනුව හරිද අපි ප්‍රශ්න කරනවා. යුරෝපා සංගමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. අපි 30 වසරක යුද්ධය මතකයට නගා ගන්න ඕන. මේ රටේ සිවිල් වැසියන් හමුදා බටපිරිස් ඒත් මිනිස්සුනේ බුරුතු පිටින් මැරුණා. මේ එක පරට්ටියක් කතා කරුවද? නෑ. ඒ විතරක් නෙවෙයි ඔවුන් දෙමළ බෙදුම්වාදයට LTT ත්‍රස්තවාදයට ඍජුව වක්‍ර උදව් කෙරුවා. උන්ගේ රාජ්‍ය නොවන කළු බලල් හමුදා උතුරේ නැගෙනහිර විතරක් නෙවෙයි කොළඹත් හොල්මන් කෙරුවා. උන් තමයි යුද්ධය 30 වසරක් ඇදගෙන ගියේ. 71 කැරැල්ල බුරුතු පිටින් මිනිස්සු මැරුවා. පිච්චුවා. කපල ගංගාවල පාකර හැරියා. මේ එක පරට්ටියක් විරුද්ධ වුණාද? අපි 71 ඉතිහාස කතාව කියවනවා. 80ට 89 ඊට මෙහා ඉතිහාසය දසදහස් ගණනින් කොල්ල කෙල්ල උස්සගෙන ගිහිල්ලා උනුත් හොඳ නැහැ. උනුත් ප්‍රචණ්ඩත්වයට බර වුණා. අවසානයේදී මිනි කඳු මිනිස් සිරුරු පිච්චෙන පුලුටු ගඳ තවම දැනෙනවා. මේ එක පරට්ටියක් විරුද්ධ වුණාද? මානව හිමිකම් ගැන කතා කරුවද?
ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික දේශපාලන සම්බාධක පැනෙව්වද? විශේෂ නිවේදන මොකෝ මේ 71 කැරල්ල පිටිපස්සේ ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම පිටිපස්සේ 88 89 ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම පිටිපස්සේ 30 වසරක යුද්ධය පවත්වාගෙන යාම පිටිපස්සේ ඊනියා ජාත්‍යන්තරේ වැඩ කෙරුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට යුරෝපා සංගමය දක්වා ඔවුනොවුන්ට සම්බන්ධ කළු බලල් හමුදා ආගමික කල්ලි එක දිගටම අපේ ආදරණීය අම්මාව මරාගෙන කන්න සහාය ලබා දුන්නා. දැන් මොකෝ මේ කුලප්පුව? ජංගි අරගලය ගැන මෙච්චර ඇම්මක් මොකෝ? උන් තමයි කරවන්නේ. ඊටාම පැහැදිලි. ඊටාම පැහැදිලි. 30 වසරක යුද්ධය පවත්වාගෙන යන්නත් එය China One Belt One Road into Pacific චීනය ඉන්දියාව ඇමරිකාව එකට ඔවුන්ට අවශ්‍ය පරිදි මේ පොළොව කොල්ල කන්න පසුබිම සකස් කරන්න අවසන් කරන්නත් ඊනියා ජාත්‍යන්තරේ සම්බන්ධ වුණා. ඔය යුද අපරාධ චෝදනා බොරු. 2009 යුද්ධය අවසන් කරන්නේ ප්‍රභාකරන් 4 අතට වෙඩි තියෙන පිස්සෙක් නිසා. ත්‍රස්තවාදීක් නිසා. මෑන් එක මේ පොළොව කොල්ල කන වැඩේ කරන්න බෑ. මෑන් හොඳ නිසා නෙවෙයි. මෑන් පිස්සෙක්නේ උන්මත්තකෙක්. ඒ නිසා මෑන් ඉවර කරන්න උන් මැදිහත් වුණා. කොටින්ම මේ රටේ එක දිගටම කැරලි අරගල ජංගි අරගල නෙමෙයි ඇත්ත අරගල බලහත්කාරකම් ප්‍රචණ්ඩත්වයේ ත්‍රස්තවාදේ ආරම්භ වෙලා පවත්වාගෙන යන්නේ අවශ්‍ය මොහොතේ අවසාන කෙරෙන්නේ යලි පටන් ගන්නෙ ඊනියා ජාත්‍යන්තරයේ උමනාවට මේ මොහොතට අදාළව චීනය ඇමරිකාව ඉන්දියාව රට වට කරගෙන මේ සියල්ලට බලය ලබා දෙනවා. ඒ අනුව තමයි අපේ පරය පරට්ටිය රූකඩ බවට පත් කරගෙන පඟර නැට්ටියෝ කන්න බොන්න දීලා චූ දාන්න කක්කි දාන්න දැන් හදා දීලා පිස්සු කෙලපියව් කියලා උංග ෆෝම් කරලා පුම්බලා ජනමාධ්‍යත් අල්ලගෙන මේ කෙලිය කරන්නේ. ඒ මැද තමයි මේ මානව හිමිකම් සූදුව කරන්නේ. යුරෝපා සංගමය ගැන නෙවෙයි මේ කියන්නේ පොදුවේ. යුරෝපා සංගමේ වෙනම ජිල්මාට් එකක් තියෙනවා. ඒ ගැන අපි කතා කරමු. ඊයේ වෙනකොට Human Rights Watch NGO එක අත්අඩංගුවට ගත්ත විරෝධතා කරුවන් වහාම නිදහස් කරන්නලු. කොහෙන්ද මේ තොරතුරු ගන්නෙ? NGO කාර්යයන්ගෙන්. NGO කාර්යෝ මේ රටේ හැමතැනම ඉන්නවා. පොලිසියට, ත්‍රිවිධ හමුදාවට විරුද්ධව, බුද්ධාංශවලට විරුද්ධව, කොටිම රාජ්‍යයට විරුද්ධව උන් ගතු කියනවා. තොරතුරු එකතු කරලා වාර්තා හදලා දෙනවා. ඒවා අරුන් ගිරව් වගේ කියවනවා. හේතුව ශ්‍රී ලාංකේය රාජ්‍ය ඉවර කරලා දාන්න. මේ මොහොතට අදාළව පොළොව කොල්ල කන්න. භූදේශපාලන උගුල රට වට කරගෙන ඉන්නේ. හරිනේ. වියරුතරුවේ කතාව. පෙන්නන්න. හරිනේ. ඒ අතර මේවා කියන්නත් ලැජ්ජයි. ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව නිවේදනයක් නිකුත් කරනවා. ඔවුන් බලවත් කනස්සල්ලට පත් වෙලා. අරහේ යුක්‍රේනය මරාගෙන කනවා. මිනිස්සු බුරුතු පිටින් මරා දාලා උන්ගේ මිනි කඳු මත තම තමන්ගේ බලශක්ති මාවත ශක්තිමත් කරගන්න හදනවා. රුසියාව, ඇමරිකාව සහ බටහිර රටවල් අතර එක්කම පිස්සු කෙලියක්. එහෙම තියෙද්දී අපට එනවා අනම්මනම් කියන්නේ. අවවාද කරන්න. ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ විතරක්ද? මේ සියල්ල පසුපස තිබෙන MCC Millennium Challenge Corporation ව්‍යාපෘති අපේද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උම්ම ප්‍රශ්න ඇති කරලා උම්ම උත්තරය අපට හොයාගන්න කියලා උත්තර දෙනවා ඇත්තටම. අපට කියනවා විසඳුමක් හොයාගන්න කියලා විසඳුම දෙනවා. ඒ අතරතුර වියරුතරුවේ කතාවේ කතානායකයා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ. China One Belt One Road into Pacific. ඇමරිකාව ඉන්දියාව එකට හරිනේ කටපාඩමේ. මෙහෙයුම් දෙකක් එකම මෙහෙයුමක් විදිහට අපේ රටට එරෙහිව. එතකොට මේ පවතින තත්වයන් පිටිපස්සේ තියෙන්නේ Axis of MCC කළු ක්‍රියාන්විතය. චීන වෙනම, ඉන්දියානු වෙනම, මැද්දෙන් ඇමරිකාව පොළොව කොල්ල කන්න හදන්නේ. පාට්ටලි චම්පික රණවක. කන පිට ගැහුවාම හැදෙන ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ ත්‍රස්තවාදී හිමි නම දෙන්නම කිහිල්ල ගහගෙන ඉන්නේ. ඇමරිකානු ඉඩම් කොල්ලේ ජාතික භෞතික සැලැස්මේ අතිවිශේෂ ගැසට් පත්‍රය රෝල් කරලා
කිහිල්ල ගහගෙන ඉන්නේ. එහෙව් මොහොතක ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව දැඩි කනස්සල්ලට පත් වෙලා පෙරේදා එළිවෙන ජාමේ අරලියගහ මන්දිරේ මුදවා ගත්තට ජංගි අරගල කාර්යයන්ගේ. දැන් ඔබ හිතන්න එපා රනිල් මාර ගේමක් දුන්නා රනිල් තමයි ජනාධිපති කියලා නෑ. මේ ඇවිල්ලා උඹ හොරාවයන් මම පොලිස් කාර්යය වෙන්නම්. උඹ අහවලාවයන් මං අහවලා වෙන්නම් කියලා කරන පොඩි කාලේ සෙල්ලම් වගේ සෙල්ලමක්. පුංචි බබාලා කරන්නේ. ඔයා අම්මා වෙන්න. මං ටීචර් වෙන්න. නෑ මම තමයි ටීචර් අද. ඔයා ඊයේත් අම්මා වුණානේ. නෑ ඊයේත් ටීචර් වුණානේ. අද අම්මා වෙන්න. අන්න එහෙම තමයි මේ යන්නේ. මේ මාරාන්තික ළමා ක්‍රීඩාවක්. ප්‍රශ්නේ තියෙන්නේ භූමි කලාප පිටින් මුන් කොල්ල කරනවා. පුංචි බබාලා කරන සෙල්ලම් වලින් මුකුත් වෙන්නේ නෑනේ. ඕනනම් වැටිලා සීරිමක් තුවාලයක් වෙයි. මේ එහෙම කතාවක් මේ ශිෂ්ටාචාර පිටින් විනාශ කරන කතාවක්. පැනමාවට වෙච්ච දේ මතකනේ අපි කතා කරුවානේ. ඒ සංවාදෙත් මේ සංවාදෙට අදාළයි. මේ සියල්ලෙන් ඔප්පු වෙන්නේ මේ ජංගි අරගලේ මෙහෙවන්නේ උන් කියන එක. ඒකනේ මේ ඇම්ම 30 වසරක යුද්ධයේදී නිහඬව ඉඳලා 71 කැරැල්ලේදී නිහඬව ඉඳලා 88 89 කැරැල්ලේදී නිහඬව ඉඳලා දැන් මේ එක පාර්ටම ඇම්මක් ඇවිල්ලා තියෙන මොකෝ එදා ඒමයි මෙදා මේමයි ඔන්න කතාව. ප්‍රජාතන්ත්‍රවාදී නීති ආධිපත්‍ය බිඳ වැටෙනකොට ජනාධිපති මන්දිරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අරලියගහ මන්දිරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ත්‍රස්තවාදීන් අල්ලගන්නකොට ඔය මානව හිමිකම් ගැන කතා කරන ජාත්‍යන්තර සම්මුතින් ගැන කතා කරන යහ පාලනය ගැන කෙකරගාන එක්සත් ජාතීන් සංවිධානයේ යුරෝපා සංගමය බය වෙලා තැති ගැන්මට ලක් වෙලා වහම නිවේදන නිකුත් කරන්න එපා ජංගි අරගල කාර්යයන්ට. බලා මානව හිමිකම් ආරක්ෂා කරපල්ලා බලා රාජ්‍ය ආරක්ෂා කරපල්ලා යුක්තිය වෙනුවෙන් සටන් කරපල්ලා හැබැයි නීති ආධිපත්‍ය විඳින්න එපා බලට බෑ රාජ්‍ය ආක්‍රමණය කරන්න කියලා කියන්නේ එපා. එහෙම කිව්වද නෑ. ඇයි කොන්ත්‍රාතු උන්ගේ හැච්චෝ පැච්චෝ පංගර නැට්ටියෝ තමයි ඔය ගාලු මෝදොර ජංගි අරගලේ පිස්සු කෙලින්නේ. ප්‍රධාන කතානායකයා ගෝඨාභය රාජපක්ෂ අනෙක් කතානායකයා රනිල් වික්‍රමසිංහ. අමුතු කතාවක්. මේ ඔක්කොම එකයි. කතාව ජංගි අරගලේ. හරිනේ නාටකය එයයි. ඊයේ විදේශ තානාපතිවරු කීප දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැහෙන්න ආවලු. ඒ අතරේ ඇමරිකානු තානාපතිවරිය ජූලි චංග් ඉඳලා තියෙනවා. ජනමාධ්‍ය කණින් පොණින් වාර්තා කරන හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමරිකානු කැපිටොල් ගොඩනැගිල්ලට කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ට්‍රම්ප්ගේ අනුගාමිකයෝ පහර දීලා ආක්‍රමණය කරනකොට ඒ ගොඩනැගිලි මුදවගත්තෙත් මේ විදිහට නේ දැයි කියලා ඇහුවලු ජූලි චංගෙන්. අහන්නත් ඇති කොල්ල කටකාරයනේ අහන්නත් ඇති. එහෙම ගත්තොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරියටම හරි. හැබැයි මේ ඇත්තක් නෙවෙයිනේ. රනිල් වික්‍රමසිංහගේ අලයක් නෙවෙයි මොලයක් තියෙන්නේ. හැබැයි මොලේ වැඩ කරන්නේ රටට එරෙහිව. ඒකනේ ප්‍රශ්නේ. නැත්තම් කොල්ල දක්ෂයා. කොල්ල දස්සයා. දස්සකම රටට එරෙහිව. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. 2021 ජනවාරි 6 වෙනිදා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති පරාජයෙන් වියරු වැටුණු කුලප්පු වුණු අරගලකාරයෝ සෙට් එකක් උනුත් ජංගි අරගලකාරයෝම තමයි කැපිටොල් දෙවිදිහටම කියනවා. ගොඩනැගිල්ල ආක්‍රමණය කරනවා. තවත් ගොඩනැගිල්ලක් ඊට යාබද ආක්‍රමණය කරනවා. ආරක්ෂක අංශ මුළු වැර යොදා ඔවුන් මර්ධනය කරනවා. ඔබ ජනමාධ්‍ය හරහා දකින්න ඇති. 5 දෙනෙක් මරනවා. 5 දෙනෙක්. තවත් පිරිසක් අත්අඩංගුවට ගන්නවා. එක දිගටම නඩු විභාගය යනවා. තවම නඩුව ආවර වෙලා නැහැ. උන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මෙලහකට ගහලා අතපය කඩලත් දන්නෙත් නැහැ. එතකොට ඒ කැපිටොල් ගොඩනැගිල්ල ආක්‍රමණය කරද්දී එහෙමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආක්‍රමණය කරද්දී මෙහෙමයි. මාර කෙලියක් නියෝයි. ඇත්තට මුන් හිතන් ඉන්නේ අපි බූරුවෝ කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපි බූරුවෝම නෙවෙයි කියලා ජූලි චංග්ට කියලා තියෙන කතාව ඇත්තනම් කියලා ඇහැක් ගැහුවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඔක්කොම සෙට් වෙලා නේ කරන්නේ. හින්දා බොරුවට ආතල් ගන්න බෑ. හැබැයි රනිල් වික්‍රමසිංහ කියපු කතාව හරි. අපි ඒ කතාව වෙනුවෙන් පෙනී හිටිනවා. එහෙම කිව්වහම රනිල් එක්ක හිට ගන්නවා කියලා හිතන්න එපා. රනිල් වෙනම කතාව වෙනම එහෙමයි ගන්න වෙන්නේ. මේ කතා
ඇත්ත කතා වෙන්නත් පුළුවන් බොරු කතා වෙන්නත් පුළුවන්. අපිට අනම්මනම් කියන්නේ නෑ ජූලි චංග් අනේද කියන්නේ. 19 විජේදාස රාජපක්ෂගේ කිහිල්ලේ රෝල් කරලා ගහගෙන ඉන්නේ. 21 22ක් තියෙනවා. මහානායක හාමුදුරුවෝ ගුණාට අන්දලා ඕමල්පේ සෝබිත ත්‍රස්තවාදී හිමිනමත් අල්ලගෙන පාඨලි චම්පික රණවක දක්වාවන සජිත් ප්‍රේමදාස අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායක කුමාර් ගුණරත්නම් සහ අන්තරේ එව්ව මෙව්වොත් අල්ලගෙන වසන්ත මුදලිගේ ලහිරු වීරසේකර හරි පොඩි රනිල් ලහිරු වික්‍රමසිංහ සහ තවත් එව්ව අල්ලගෙන දමිත අබේරත්න ෆෝම් කරලා ශ්‍රී ලාංකේය රාජ්‍යයට කෙලින්න හදන මොහොතක තමයි මේ නිවේදන කෙරුවාව නිවේදන සූදුව කෙරෙන්නේ. සියල්ල මැද්දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ වෘත්තීය සමිති මාෆියා කාර්ය වට කරගෙන විශේෂ රැස්වීමක් පවත්වනවා විපක්ෂ නායක කාර්යාලය. වෙන වැඩ නැහැනේ. අපරාධිනී ෆෑන් කැරකෙනවා වායු සමන යන්ත්‍ර වැඩ කරනවා. අපේ සල්ලි ඤෑව් කියනවා. කොහොම හරි පැය ගානක රැස්වීමක් තියලා කාලා බීලා සජිත් ප්‍රේමදාස ඒ වෙලාවේ දැඩි කනස්සල්ලෙන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන වැඩෙන් GSP+ අනතුරේ ඔන්න කෙලවෙන්න යන්නේ GSP+ නැති වෙන්න යන්නේ කියලා සජිත් ප්‍රේමදාස කියනවා. සජිත් ප්‍රේමදාස තමයි අද මාතෘකාව අපට සපයන්නේ. මොකද මාතෘකාව? ජංගි අරගලයේ GSP+ සූදුව. මෑන් තමයි මාතෘකාව අපට ලබා දෙන්නේ. අද අපේ විශේෂ අවධානය යොමු වෙන්නේ ඒ සඳහා. GSP+ කියන්නේ මොකද්ද? අපි දැන් ඒ ගැන දැනගන්න ඕනේ. ගිරව් වගේ කියලා හරියන්නේ නැහැ. මේ සටහන ඔබට වැදගත්. දෙවන මහා ලෝක යුද්ධයෙන් පස්සේ 60 දශකයේ වෙනකොට නව යටත් විජිතවාදයක් ගොඩනැගෙනවනේ. එතකොට පළවෙනි ලෝක, දෙවැනි ලෝක, තුන්වැනි ලෝක ආදි වශයෙන් ලෝක වෙන් කරගන්නවා. සංවර්ධිත රටවල්. සංවර්ධනය වෙමින් පවතින රටවල්. කලින් කිව්වා ඌන සංවර්ධිත රටවල් ආදි වශයෙන් පාඩම් හදලා අපටත් ඉගැන්නුවා. අපිත් ඒවා ඉගෙන ගත්තා. ගිරව් වගේ කටපාඩම් කරලා විභාග වලට ලියලා ලකුණු ගත්ත විභාගත් පාස් වුණා. ඒව ඇත්තද නෑ බොරු. උන් කිව්වා උඹලා තුන්වෙනි ලෝකේ රටක්. උඹලා ඌන සංවර්ධිත රටක්. පස්සේ කෝ නෑ ඌන සංවර්ධිත නෙවෙයි සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. අපේ සමාජ අධ්‍යයනයේ ගුරුවරයා මට මතකයි නිවැරදි කරා. නෑ ළමයෝ දැන් කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් කියලා. අපේ රටවල් වගේ රටවල් වලට ඌන සංවර්ධිත කියලා ලියන්න එපා කියලා මකන්න කියලාත් කිව්වා මට මතකයි. අන්න ඒවයි කතාව. උන් කිව්වා අපි ඇහුවා. ඔය සෙල්ලම් මැද්දේ ලෝකේ වෙළඳාම නගා හිටවන අපි වගේ රටවල් වල වෙළඳාම නගා හිටවන්න වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය පිහිටුවනවා. වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය. The UN Conference on Trade and Development කියන සංවිධානය. UNCTAD 1968 දී. The Generalized System of Preferences GSP කියන තේමාව හැදෙන්නේ එතකොට. GSP එය හඳුන්වා දෙනවා. වෙනම බදු සහන ක්‍රමයක්. කාටද අපට ලබා දෙනවා. The General Agreement of Trade GATT තීරු බදු අයින් කරන බදු සහන ලබා දෙන ක්‍රමවේදිකුත් ඒ අතර යෝජනා වෙනවා. ඒ අනුව විවිධ රටවල් සංවිධාන GSP ක්‍රමය අත්දැක බලන්න පටන් ගන්නවා. යුරෝපා සංගම 1971, ජපානය 1971, නෝර්වේ රාජ්‍ය 1971, ස්විට්සර්ලන්ත 1971, නවසීලන්ත 1972, ඕස්ට්‍රේලියා 1972, ඇමරිකා එක්සත් ජනපද 1974, බෙල්රුස් 1992, රුසියාව 1992, අයිස්ලන්තේ 2002. ওই විදිහට එකින් එක රටවල් තෝරගන්නවා මේ වැඩේ කරන්න. GSP+ කියන ක්‍රමවේදය. 1970 සිට ශ්‍රී ලංකාවටත් මේ GSP වරප්‍රසාදය ලැබිලා තියෙනවා. වෙනම බදු සහන් ලබා දෙන ක්‍රමවේදයක්. වෙළඳාම නගා හිටවන්නේ. 2005 වෙනකොට මේ අවුරුදු මතක තියාගන්න
යුරෝපා සංගමය නව GSP ක්‍රමවේදයක් මාදිල 3කින් හඳුන්වා දෙනවා. අතනින් පටන් අරගෙන දැන් මෙතනින් ඉස්සරහට යන යුරෝපා සංගමය. එක ස්ටෑන්ඩඩ් GSP රටවල් 30ක් ඒ සඳහා එකතු වෙනවා. ශ්‍රී ලංකාවත් ඊට අදාළයි. ඒ රටවල් 30ට. සාමාන්‍ය බදු සහන ක්‍රමයක්. ස්ටෑන්ඩඩ් GSP. ඊළඟට ක්‍රමයක් හැදෙන දෙවෙනි ක්‍රමය GSP+ කියලා ක්‍රමවේදයක්. 13 countries රටවල් 13ක් ඒ සඳහා එකතු වෙනවා. ඒ ටිකක් අමාරු රටවල්. දැන් GSP+ සාමාන්‍ය රටවල් වලට ටිකක් අමාරු පොඩි ප්‍රශ්න තියෙන රටවල් වලට GSP+ ලැබෙනවා. මුකුත්ම කර කියා ගන්න බැරි නට්ටම් වෙච්ච රටවල් වලට දෙනවා EBA කියලා ක්‍රමයක්. ඒවා හදි ලැජ්ජ හිතෙනවා. everything but arms. ඒ කියන්නේ හැම දෙයකම බදු සහන ලබා දෙනවා අවියායුධ වලට නෙවෙයි. එහෙම ක්‍රමයකුත් තියෙනවා. රටවල් 49ක් ඒ සඳහා තෝරා ගැනෙනවා. අපි ඉන්නේ පළවෙනි ගොඩේ ස්ටෑන්ඩඩ් GSP. හොඳයි රටවල් 30 තත්ත්වයක් තියෙන රටක්. අපි ඒ තරමටම වැටිච්ච රටක් නෙවෙයි සාමාන්‍ය රටක්. හැබැයි 2005 අවසාන වෙනකොට අපේ පරයෝ පරට්ටියෝ කෙඳිරි ගාලා NGO කාර්යෝ මැදිහත් වෙලා අපි ඉතින් යුද්ධයකට මැදිහත් වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අපේ සම්පත් ලෝක බැංකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එක එකාට විකුණලා අපේ පරයෝ පරට්ටිය හොරා කාලා අවසානයේදී GSP+ ඉල්ල ගන්නවා. දැන් අපි හිටියේ GSP එක හොඳයි. ඊළඟට තට්ටුවක් පල්ලෙහාට බහිනවා. GSP+ ඉල්ලන අපිට ටිකක් අමාරුයි. ඒ නිසා GSP+ දෙන්න කියලා. අර EBA තමයි ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේ සූදු යන්නේ GSP+ එක්ක. මතක තියාගන්න. 2005 අවසානයේදී ඔන්න GSP+ අපට ලැබෙනවා. ඇත්තටම මේ GSP+ ලැබිච්ච නිසා අපට මොනවද ලැබුණේ කියලා හරියටම ගණන් බලන්න බෑ. එක එක කතා කියනවා. වාර්තාවල තියෙනවා ඇඟලුම් නෑ හරියටම කතා මුලටම ගත්තොත් අපේ අපනයන එක්ස්පෝර්ට්ස් 57ක් කිය යුරෝපා සංගමයට අදාළ රටවල් වලට එයින් 30ක් කිය ඇමරිකා එක්සත් ජනපදයට 27ක් කිය. එතකොට 57යි එක්ස්පෝර්ට්ස්. මේ වාර්තාවල සඳහන් වන ගණන්. ඇඟලුම් ගාමන්ස් ඇමරිකා එක්සත් ජනපදයට 43%ක්ලු යුරෝපා සංගමේ රටවල් වලට 43%ක්ලු. එතකොට 86ක්. ඉතින් අපිට සහන ලැබෙනවා කියලා කියනවා. ලැබෙනවත් ඇති. හොඳත් ඇති. හැබැයි මේ කතාව ඔබ හිතන තරම් සරල කතාවක් නෙවෙයි. දැන් 2010 යුද්ධය අවසන් වෙනවත් එක්කම 2009 යුද්ධය අවසන් වෙනවනේ. එතකොටම අර යුද්ධ අපරාධ චෝදනා වගේ අනම්මනම් කතා කියලා අපේ පරයෝ පරට්ටියෝ රූකඩ වුණාට උන් කේලම් කියනවනේ. NGO කාර්යත් වෙනම කේලම් කියලා දෙමළ මුස්ලිම් වර්ගවාදීන් තම තමන්ගේ කේලාම් කියලා එක දේවල් කරලා අන්තිමට GSP+ තොරම්බල් කර ඉඳලා 2010 දී අහෝසි කරලා දැම්මා. GSP+ නැහැ. හැබැයි ගණන් හදලා බලනකොට 2005 ඉඳලා හරියටම 2017 වෙනකන් අපට ප්‍රශ්නයක් තිබුණාද කියලා බලන්න කල්පනා කරලා. එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. චීන වෙනම රාජපක්ෂලාට අල්ලස් දීලා රට කොල්ල කෑවා තමයි. විවිධ දැවැන්ත ඉදිකිරීම් වලට සල්ලි එහා මෙහා කෙරුවා තමයි. චීන සල්ලි මැද කැරකුණා තමයි. ඒ නිසා තමයි අපට ඒ තරමටම අමාරුවක් නොදැනුනේ. රටට කෙලවුණා චීන සල්ලි යහමින් රටට ආවා. ඒකනේ ඇමරිකා බය වෙන්නේ. හැබැයි GSP+ නිසා ඇත්තටම අපට GSP+ නැතිවීම නිසා යුද්ධයට පාදක වෙලා ප්‍රශ්නයක් වුණාද නැද්ද කියලා හරියටම ගණන් බලලා නැහැ. කවුද ඉතින් හොයන්නේ? එහෙම හොයන්න එකෙක් නැහැ. වාර්තාත් නැහැ. හැබැයි අපි හිතමුකෝ හොඳයි කියලා මොහොතකට 2010 දී නැති වෙනවා. අපට GSP+ නැහැ. මැතිවරණ වලදී මට මතකයි 2005 ඔබටත් මතක ඇති 2005 2015 2019 එක දිගටම තොරම්බල් කෙරුවා GSP+. නැටුවොත් GSP+ නැති වෙනවා. හොඳට හිටියොත් ගන්න පුළුවන්. අපට බලය දෙන්න අපි අරන් දෙන්න. අනිත් මිනිස්සු දන්නේ නැහනේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2019 ඊට කලින් 2015 2010 මැතිවරණවලදී ගම්වල මිනිස්සුන්ට ගිහිල්ලා කියනවා GSP+ ගැන. ඉතින් මිනිස්සු හිතන්නේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලය දුන්නොත් මොකක් හරි කරලා උන්නැහැ ඉන්න පැත්තකට ඡන්දය දුන්නොත් උන්නැහැ ගිහිල්ලා GSP+ අරන් එයි කියලා මිනිස්සු දන්නේ මොනවද කියලා. කෑමක් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ මොනවා හරි පාර්සල් කරලා ගේනවා ඇති කියලා. කොහොම හරි එහෙම තොරම්බල් කර හිටියා. 2016 ජූනි 28 වෙනිදා ඊනියා යහපාලනයේ දැන් බලය අරගෙන රටේ ඊනියා ජාත්‍යන්තරයත් එක්ක රිලා නැටුම් නටන ගමන් යලි අයදුම් කෙරුවා. මොකටද 2010 දී නැති වෙච්ච GSP+ යලි ගන්න අපි දැන් හොඳයි
අපි යුද්ධ අපරාධ ගැන හොයනවා. අවශ්‍ය වුණු ඕනෑම කෙනෙක් විදුලි පුටුවට ගේන බොරු එහෙම කියලා රට කොල්ල කන තමයි ඊනියා යහපාලනේ ගේන්නේ. ඉඩම් ටිකට වැඩේ දෙන්නේ. ඒ වැඩේ කරන ගමන් අහිංසක මිනිස්සු බය කරලා ඔය කතන්දර කියලා යුද්ධ අපරාධ චෝදනා තොරම්බල් කරලා මානව හිමිකම් හොඳටම චොර කරලා සූදුවක් බවට පත් කරලා ඔය මැද්දේ කියන්න ගත්තා. එහෙනම් අපට GSP+ දෙන්න අපි දැන් හොඳයි කියලා. එතකොට 2016 ජූනි 28 වෙනිදා යලි අයදුම් කෙරුවා. 2017 මැයි 19 වෙනිදා GSP+ අපිට ලැබුණා. ඒ කියන්නේ 2016 අයදුම් කෙරුවා ජූනි මාසේ 2017 මැයි මාසේ අපිට ලැබුණා GSP+. තාම තියෙනවා. දැන් කියන්නේ GSP+ නැති කරන්න තමයි හදන්නේ මේ ගාලු මෝදර අරගලකාරයන්ට. ඔවුන්ට අනුව අපට අනුව ජංගි අරගලකාරයන්ට බාධා කෙරුවොත් ඔවුන් මර්ධනය කෙරුවොත් අපි GSP+ දෙන්නේ නැහැ. යුරෝපා සංගමයේ විශේෂ රැස්වීම් තියලා කියනවා අපේ මහපරය පරට්ටියෝ ඒ ලනු කාලා මෙහි අපට ඒවා කියනවා. සජිත් ප්‍රේමදාස ඇස් දෙක ලෝ කරගෙන කටගුල් කරගෙන කියන්නේ කතාව තමයි. හැම එකම කියනවා. මුන් දන්නේ GSP+ කියන්නේ මොකක්ද කියලා. ඒ තියා ලෝකේ එකම රට දක්ෂිණාංශික වාමාංශික කියලා කඳවුරු දෙකක් තියෙනවා කියලා හිතමුකෝ. දෙපැත්තෙම ඉන්න පරය පරට්ටියෝ පඟරනැට්ටෝ අප්පුහාමිලා ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් කරේ තියාගෙන ඉන්නවනේ. මේ රටේ නිකන් වමේ වගේ ඉන්න ජෙප්පෝ පෙරට්ටෝ අන්තරේ උනුත් කියනවනේ. ඔන්න මෙහෙම ගියොත් IMF ආධාර කරන එකක් නැහැ. ලෝක බැංකුව මැදිහත් වෙන එකක් නැහැ. IMF ණය ප්‍රතිවියෝගත කරන එකට එන එකක් නැහැ. වගේව කියනවනේ. නොදොමකින් කියලා අපේ ආච්චි මුන්ට කැල ගහනවා තු කියලා ජීවතුන් අතර හිටෙනවා. උණ්ඩ දන්න GSP+ එකක් නෑ. හැබැයි මෙච්චර කියද්දි තේරෙනවනේ. අහගෙන ඉඳලා ඒකනේ පුතේ හැබෑ නේන්නම් තු කියලා ගහනවා. අන්න ඒ වගේ සරල කතන්දරයක් මේ තියෙන්නේ. වාර්තාවල් හැටියට අපට මොකද්ද ලොකු දෙයක් ලැබෙනවා. අපි හිතමු ඔව් කියලා මොහොතකට. හැබැයි GSP+ 2016 අයදුම් කරලා 2017 යලි ලැබෙනකොට යුරෝපා සංගමය අපට මොනවද කිව්වේ? ගණ්ඩ කිව්වද? එහෙම නැත්නම් කොන්දේසි දැම්මද? කොන්දේසි 58ක් දැම්මා. 58ම කියන්නේ බය වෙන්න එපා පොඩ්ඩක් කියන්න. 58ම කියන්නේ අත්‍යවශ්‍ය දේවල් කියන්න. කොහොම ඉන්න? යන්න එපා. කම්මැලි හිතන්න එපා. අත්‍යවශ්‍ය දේවල්. 2017 මැයි 19 වෙනිදා GSP+ යලි ලබා දෙනකොට දාපු කොන්දේසි ඔන්න අහගන්න. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අවලංගු කළ යුතුයි. උන්ට වැඩක් තියෙනවද? ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යුරෝපා සංගමයට. ඇයි මේ? දෙමළ ඩයස්පෝරාව යුරෝපා සංගමේ නටවනවා. දෙමළ ඩයස්පෝරාව කියන දේ තමයි යුරෝපා සංගමේ කරන්නේ. NGO කාර්යෝ කියන ඒවා තමයි කරන්නේ. පළවෙනි කොන්දේසිය ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අවලංගු කරන ඕන. රිමාන්ඩ් භාරයේ සිටින LTT රැඳවියන් පිළිබඳ නඩු කටයුතු කඩිනම් කරන්න ඕන. දැන් අරගලයේ එව්වෝ දීලා තියෙනවනේ ජංගි අරගලයේ වුන් ක්‍රියාකාරී සලස්මක්. ඔවුන් කියන්නේ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනවා. උන්ගේ හිතේ දේශපාලන සිරකරුවෝ කියන්නේ කාලා බීලා චූදාලා ගෝල් ෆේස් එකේ පිස්සු කියලා ඉන්න ජංගි අරගලකාරයන්ට කියලා. උන්ට 30 වසරක යුද්ධේ මතක නැහැ. නඩු ඉක්මන් කරන්න ඕන තමයි. හැබැයි ඒවා හරි සංකීර්ණ නඩු. තියෙන සම්පත් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. අපි අධිකරණ පද්ධතිය තව කාර්යක්ෂම වෙන්න ඕන. හැබැයි මේ ගේන යෝජනා සමාජ යුක්තිය වෙනුවෙන්ද නෑ රාජ්‍ය අකර්මණ්‍ය කරන්න. ඊළඟට කියනවා මානව හිමිකම් පිළිබඳ තව මහන්සි වෙලා නව සලස්මක් හදන්න. ත්‍රස්තවාදී ලයිස්තුවේ සිටින දෙමළ ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයන් යලි සලකා බලන්නලු. දැන් ත්‍රස්තවාදයට අදාළ සංවිධාන තහනම් කරන විවිධ රටවල් වල වරින් වර විවිධ තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවටත් ඒ තහනම්ගත ලයිස්තු අදාළයි. එහෙම ලයිස්තුවක් තියෙනවා. ඒ ලයිස්තුව යලි සලකා බලන්නලු. LTT ත්‍රස්තවාදී ලයිස්තුවේ සිටින ඩයස්පෝරා සංවිධාන දෙමළ ඩයස්පෝරා සංවිධාන සහ පුද්ගලයන් යලි සලකා බලන්නලු. ඒ කියන්නේ ඒගොල්ලන්ව නිදහස් කරලා දාන්නලු. ඒගොල්ලෝ ගන්නලු. දැන් ඒ අනුවනේ කියවෙන්නේ දෙමළ ඩයස්පෝරාවට ඕන්නම් උතුරට නැගෙනහිරට ආයෝජන කරන්න පුළුවන්. උඹලට ඩොලර් නැත්තේ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් තියෙනවා දෙන්නම් ආදි වශයෙන් එම්මේ සුමන්තිරන් අර කට ගැස්මට වගේ කියන්නේ. මෙන්න මේ කතා යට තියාගෙන තමයි කියන්නේ. අපට ලැබෙන ලබ්බක් නැහැ. මේ හදන්නේ LTT යලි අවශ්‍ය ප්‍රමාණයට ෆෝම් කරලා ගන්න. උන්ගේ පාලනය යටතේ. ඊළඟට කියනවා මේ යුරෝපා සංගමය කියන්නේ නව ව්‍යවස්ථාවක් තුල රාජ්‍ය බලය බෙදන්නලු.
නව ව්‍යවස්ථාවක් තුළ රාජ්‍ය බලය බෙදිය යුතුයි. කවුද කියන්නේ? යුරෝපා සංගමේ GSP+ දෙන්න කියන්නේ. ඔබ කල්පනා කරලා බලන්න. එතකොට අපි මේ උගුලක් නේද යලි ඉල්ලන්නේ? උගුලක් නේද මේ අටවගෙන නැති වෙයි කියලා බය වෙලා අඬන්නේ, කෙකරගන්නේ, තටමන්නේ. සජිත් ප්‍රේමදාසලා එතකොට මහා පරයෝ රූකඩ නෙවෙයිද? ගෝඨල රාජපක්ෂල ඔක්කොම රනිල්ල සජිත්ල අනුරල පාටලිල මුන් ඔක්කොම රටට එරෙහි දේශද්‍රෝහීන් රාජ්‍යද්‍රෝහීන් නෙවෙයිද? කල්පනා කරලා බලන්න. ඊළඟට කියනවා උතුරේ ඉඩම් යලි හිමිකරුවන්ට ලබා දෙන්නලු. ඉඩම් බොහොමයක් ලබා දීලා තියෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා. උතුරේ නැගෙනහිර හමුදා කඳවුරු තියෙනවා. අධිආරක්ෂක කලාප තියෙනවා. කියන්නේ හමුදාව ඔක්කොම මෙහෙට එවලා උන්ට බහර දෙන්න කියලා එහෙ පාලනය කරන්නේ. එතකොට ඉන්දියාවේ BJP පක්ෂය ආදම්ගේ පාලම දිගේ ඇවිල්ලා ජීවන් තොණ්ඩමන්ගේ කර උඩ නැගලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා උතුරටයි නැගෙනහිරටයි වැඩේ දෙන්න යන්නේ. දෙමළ බෙදුම්වාදයේ ඉස්ලාම් මුස්ලිම් ව්‍යප්තවාදයේ තදට වැඩ ඒ කලාප දෙකේ. යාපනයේ වගේම තමයි සයින මර්දු, කාත්තන්කුඩි, මඩකලපුව. ඒ අනුව ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒ වාට අවශ්‍ය වටපිටාව තමයි යුරෝපා සංගමය හදන්න කියලා කියන්නේ. GSP+ අපට දෙනවල අනේ ඉතින් අපි කේන්දිරී ගගා බඩ ගගා ඉකි ගසමින් ඉල්ලනවා. GSP+ දෙන්න දීපික නැති කරගන්න එපා හොඳේ වගේවා කියනවා අපි. ඊළඟට කියනවා ජාතික සංහිඳියාව සහ යලි පදිංචි කරවීම සඳහා ජාතික වැඩපිළිවෙලක් හදන්නලු. 50%කට වැඩිය යලි පදිංචි කිරීම කරලා තියෙනවා. හැබැයි මේ වෙන සෙල්ලමක් නේ මතකනේ. විල්පත්තු කල්ලාරු වනාන්තර විනාශ කරපු හැටි. බැසිල් රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපෘතියක් රිෂාඩ් බදියුදීන්ම ධම්මවල ඉඩම් ටිකට කෙලලා මහා වනාන්තර පද්ධතියක් විනාශ කරලා යලි පිළිසකර කරන්න බැරි මට්ටමට ජෛව ගෝලය නැතිම කරලා මරා දාලා මරාගෙන කාලා යලි පදිංචි කිරීම කෙරුවා. මේ ඇත්තක්ද බොරුවක්? අන්තිමට සිද්ධ වුණේ ජෛව ගෝලය විනාශ කරපු එක. දැන් එංගලන්තයටත් දැනෙන්න පටන් අරන් තින්නේ ගෝලීය උෂ්ණත්වය. රස්නේ කියලා මැරෙන්න හදනවා. වතුරේ කිමිදෙනවා. එක පැත්තක ලැබුගිනි. පෘථිවියෙන් අරික් කාලක් විතර ලැබුගිනි පත්තු වෙනවා, ගිනි ගන්නවා. උෂ්ණත්වය දරා ගන්න බෑ. ඒ ඇස්සේ විල්පත්තු කල්ලාරු වනාන්තර විනාශ කරලා දැම්මා. ආපහු ගස් පැලවෙයි. තව වසර 50ක් 100ක් 200ක් 1000ක් 2000ක් ගියහම ඒ ඝන වනාන්තර දැවැන්ත ඉතිහාසයකට අයිති. මොනවද මුන් කෙරුවේ? ඒ වැඩේ තාම ඉවර නෑ. ඒ නඩු තීන්දුව බාගෙට දීපු නඩු තීන්දුවක්. ඒක නත් අපි කතා කරලා තියෙනවා. අවතැන් වූවන් යලි පදිංචි කරවන්නලු. අර විදිහට තමයි කරවන්න කියන්නේ. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවීම. අර පිහිටෙන්නේ මතකනේ ඊනිය යහපාලනේ. අවශ්‍යයට අදාළ සහතික නිකුත් කරන්නලු. මේ මොන කෝලමද්ද කියලා හිතන්නකෝ. එතකොට 71 88 89 අතුරුදන් වුණේ නැද්ද? මරා දැම්මේ නැද්ද? උන් ගැන හොයනවද? මේ අටමගල් වලට ජනතා විමුක්ති පෙරමුණත් හුරේ දානවනේ. අත උස්සනවනේ. අත නෙවෙයි අත් දෙකම උස්සනවා. මම විවිධ ජවිපේ නායකයන් ප්‍රශ්න කරලා තියෙනවා. දෙරණ ඉන්සයිට් වැඩසටහනට ආපු විවිධ ජවිපේ නායකයන් වෙන වෙනම ප්‍රශ්න කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන්. දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. බිමල් රත්නායකව ප්‍රශ්න කෙරුවා මතකයි. විජිත හේරත්ව ප්‍රශ්න කෙරුවා මතකයි. අනේ උන් කියනවා මේ අතුරුදන් වූවන් ගැන කියන්නේ 71 කැරැල්ලේ 88 89 කැරැල්ලේ අය ගැනත් එකම තමයිලු. අපි ලයිස්තු හදනවලු. මෙන්න මේ පරයින්ගේ කතා. දෙමළ බෙදුම්වාදය ස්ථාපිත කරලා රට අස්ථාවර කරන්න යුරෝපා සංගමයට ඕන දෙමළ ඩයස්පෝරාවේ උමනාවට. ඒ වැඩේට උඩගෙඩි දෙන තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බඩ වෙනුවෙන් උඩගෙඩි දෙන ජවිපේ නායකයෝ කියනවා 71 කැරැල්ලේ 88 89 උන් ගැනත් හොයන්නලු මේ හදන්නේ. පව්. අනේ ඉතින් ගම්වල ඉන්න ජවිපේ බිම්මට්ටමේ අහිංසකයෝ දන්නේ නැහැනේ. පෙරටු අහිංසක බිම්මට්ටමේ උන් දන්නේ නැහැනේ. උන්ගේ හිතේ මේ ලොකු සහෝදරවරු මාර සහෝදරවරු වමේ තමයි කියලා. වම කනේ සැප කනේ. අන්තිමට කියන කතාව තමයි යුරෝපා සංගමේ බරපතලම කතාව. මේ ජංගි අරගලයට කෙලින්ම සම්බන්ධයි මේ කතාව. යුරෝපා සංගමේ GSP+ කොන්දේසි වල වැදගත්ම අතිශය මාරාන්තික අමානුෂික යෝජනාව තමයි ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කරන්නලු. security sector reforms ගේන්නලු. ඒ අනුව මේ රටේ ආරක්ෂක අංශවලට එරෙහිව කෙලින්ම මේ රටේ ඕනෑම පුරවැසියෙකුට අනෙක් සියලුම ඇපෙක්ස් බොඩි රටේ රාජ්‍යාන්ත්‍රණ අභිබවා ගිහිල්ලා කෙලින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන්න පුළුවන් වෙන්න මට්ටමක් හදන්නලු. ඒ වැඩේ පටන් අරන් තින්නේ. ඒ අනුව තමයි ඊනිය යහපාලනයේ තිබුණු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යලි
ප්‍රතිසංවිධානය කරන්නේ. ඉස්සර තිබුණු මානව හිමිකම් කොමිසම තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍ය යට. දැන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කෙලින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙවන්නේ. අපේ රාජ්‍ය ක්‍රොස් කරලා එක්සත් ජාතීන් සංවිධානයේ අණ්ඩක් හදලා තියෙනවා. ඒ අණ්ඩ තමයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම. යුරෝපා සංගමය තමයි කිව්වේ. දැන් GSP+ ගන්න අවශ්‍ය සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, ජාතික ආරක්ෂාවට, ජාතික ආරක්ෂක යාන්ත්‍රණයට කෙලින වැඩේ තමයි ඉතුරුලා තියෙන්නේ. මේ වැඩේ තමයි ජංගි අරගලයේ එක වැඩක් හැටියට කරගෙන යන්නේ. මොකක්ද එක වැඩේ? අපි බය නැහැ පොලිසියට. බය නම් අපි එන්නේත් නැහැ. මතකද? උන් කියනවනේ ජංගි අරගලකාරයෝ. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? අපි බය නැහැ පොලිසියට. බය නම් අපි එන්නෙත් නැහැ. අපි බය නැහැ පොලිසියට. බය නම් අපි එන්නෙත් නැහැ. අපි බය නැහැ පොලිසියට. බය නම් අපි එන්නෙත් නැහැ. අපි බය නැහැ පොලිසියට. බය නම් අපි එන්නෙත් නැහැ. එහෙම කියනවනේ. ඒ විතරක් නෙවෙයිනේ. ඔබ දැක්කා මේ ජංගි කාර්යෝ ගිහිලා ජංගි අරගලකාරයෝ පොලිසියට ළඟටම ගිහිල්ලා මූණට අර ඔහොම කරන්නේ. චීවරධාරී ත්‍රස්තවාදීන් අර මිටි හිමිනමක් ඉන්නවා ත්‍රස්තවාදීක්ම තමයි. ගිහිල්ලා පොලිසියට ගහ ගන්න කතා කරන මූණට මෙහෙම කරනවා. කුණුහරුප කියන කුණුහරුප ඉවරයි ත්‍රිවිධ හමුදාවට. ලෝකේ එකම රට මෙහෙම ඉඩ දීලා තියෙනවා. එතකොට ඇයි මේව කරන්නේ? ජාතික ආරක්ෂක යාන්ත්‍රණයට කෙලලා දාන්න. GSP+ දීලා තියෙන වැඩේට තමයි. ජංගි අරගලය ඒ වැඩේ කරන නිසා තමයි යුරෝපා සංගමයට මෙච්චර ඇම්මක් එන්නේ. දැන් ඔබට තේරෙනව නේද මේ යුරෝපා සංගමයේ ගෝඨට විරුද්ධව ගමේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ කරන වැඩක් නෙවෙයි කියලා. මුන් දන්න ලබ්බක් නැහැ. මුන්ට කීයක් හරි ලැබෙනකොට මුන් අරගල කරනවා. හොඳම උදාහරණේ දමිතා බේරත්න. ඔබ දැකලා තියෙනවා දමිතා බේරත්න කවදා හරි මොකක් හරි වෙනුවෙන් සටන් කරනවා. කොහේදී හරි දැකලා තියෙනවද? අහලා තියෙනවද? ඒ වගේ කලාකාරයෝ යයි කියාගන්නා පඟර නැට්ටු නැට්ටිය විශාල ප්‍රමාණයක්. ජගත් මනුවර්ණ කවද දේශපාලනය කරේ? 2015 තමයි ගේමට බැස්සේ අර කොණ්ඩයක් එහෙම බැඳලා මට ලැම්බෝගිනි දීපම මාව මරාපී කියලා කෑ ගැහුවේ. NGO කාර්යෝ. අර කඳුයට රහස් වෙන සිනමාව එළියට දාන්නෙත් ඒ සඳහා තමයි. පට්ට NGO ඩොලර් ගලාගෙන ඉන්නේ. එතකොට මුන් කරන අරගලයක් නැහැ. ජංගි අරගලයක් කරනවා. ඒ කරන්නේ රටේ ජාතික ආරක්ෂක යාන්ත්‍රණයටත් කෙලලා දැන් 19 ගෙනල්ලා විධායක ජනාධිපති ධුරයට කෙලලා පාර්ලිමේන්තුවට තොරම්බල් කරන්න පුළුවන් බලයක් අරගෙන ඉන්දියාවේ BJP අණ්ඩක් දාලා චීනුන්ගේ ඇමරිකානුවන්ගේ පංගු බේරලා පොලෝ කොල්ල කන්න රාජ්‍ය බිඳින් හදන්නේ. එතකොට පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයේ හමුදා මැදිහත් වීම වලින් ගලවගත් එක මේ ඩ්‍රාමා එකේම කොටසක් තමයි. උන්ට ඒ කියන්නේ ජංගි අරගලකාරයන්ට ඉඩ දෙනවා ලෝකේ ප්‍රථම වතාවට මේ වැඩේ වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති මන්දිරේ ඉස්සර වෙලාම ජනාධිපති මන්දිරේ ජනාධිපති ලේකම් කාර්යාලය ඊට පස්සේ අරලියගා මන්දිරේ ඊට පස්සේ අග්‍රාමාත්‍ය කාර්යාලය රාජ්‍ය ප්‍රධාන ගොඩනැගිලි සියල්ල අල්ල ගන්න දෙනවා පාර්ලිමේන්තුව විතරක් ඉදිරි කරනවා අයියේ පාර්ලිමේන්තුව ඕන මුන්ට තොරම්බල් කරන්නේ විධායක ජනාධිපති ධුරයටනේ කෙල්ල දාන්න හදන්නේ පාර්ලිමේන්තුව පිටරනේ බලය ගේන්න හදන්නේ ගාසා තීරය වගේ ඒකනේ කුමාර ගුණරත්නම් ඔය තෙපරවන්නේ වසන්ත මුදලිගේ කෙකරගන්නේ ලහිරු වික්‍රමසිංහ තටමන්නේ දමිත අබේරත්නලාට සල්ලි දීලා ඔය හූ කියවන්නේ. එතකොට මේ කතා සියල්ල මැද්දේ තියෙන්නේ එකම කතාවක්. හරිනේ කල්පනාවෙන්. එක දිගටම අපි මේ ගැන කතා කරනවා. GSP+ නල්ලමලේ GSP+ සජිත් ප්‍රේමදාසගේ හිතේ අපිත් මෑන් වගේම බූරු ගණේ මහ ජනතාවක් කියලා. අපි ඔප්පු කරන්න ඕන අප බූරුව විය හැක බට් බූරුවෝම නොවන වගේ